හරි. එහෙනම් අද අපි ආරම්භ කරන්න අපේ ශාසන ඉතිහාසයේ විෂයට අදාළව දෙවෙනි දවස විදිහට අද අපි සාකච්ඡා කරනවා ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන පළවෙනි පාඩම. බෞද්ධ ධර්මදූත සේවාවේ ආරම්භය සහ ශාසන ව්‍යාප්තිය කියන එක. දැන් මම කියන්න ඕනේ ඔයගොල්ලන්ට අපි ගිය සතියේ සාකච්ඡා කළේ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන දෙවෙනි පාඩම. ධර්මදූත සංගායනා ගැන. ධර්ම සංගායනා ගැන අපි සාකච්ඡා කරා. එතකොට කියන්න ඕනේ දැන් ඒකේ මම ඔයගොල්ලන්ට ප්‍රශ්න ටිකක් දුන්නා. ඔයගොල්ලන්ගෙන් කීප දෙනෙක් මට එවලා තිබ්බා. අතරම ගොඩක් සතුටුයි ඔයගොල්ලෝ එහෙම මේ අපි ප්‍රශ්නයක් දුන්නාට පස්සේ එහෙම බලලා කරලා එවන එකට. ඉතින් මම ඔයයට නම් මම අඩුපාඩු ටික හදලා දුන්නා. ඉතින් අනිත් අයත් එවන්න ප්‍රශ්න කරලා එවන්න. එතකොට බලලා දෙන්න. හරි. මම අද ඒ ටික සාකච්ඡා කරන්නේ නැහැ. මොකද එතකොට අසාධාරණයක් වෙනවනේ පිරිසකට. ඒක නිසා ඔයගොල්ලෝ ප්‍රශ්න වලට උත්තර හදලා එවන්න. ඊට පස්සේ මම බලලා දෙන්න. හරි. අද අපි කතා කරමු අපේ පළවෙනි පාඩම. මේ පාඩම ගැන කතා කරද්දී මේක තමයි ඔයගොල්ලන්ගේ පෙළ පොතේ අපිට හම්බෙන ලොකුම පාඩමක් වෙන්නේ. සෑහෙන පිටු ගොඩක් තියෙනවා මේකේ පිටු වලින් ගත්තොත් එහෙම. හරි. ඉතින් මේක මම උපරිම පුළුවන් විදිහට සංක්ෂිප්ත කරලා තියෙනවා. මම ඒ වුණාට පෙළ පොතත් යොදා ගන්නවා මේකෙදි සමහර කොටස් පැහැදිලි කරන්න. මොකද පෙළ පොතේ තියෙන ඔක්කොම ටික මට සාරාංශයක් විදිහට ගන්න අමාරුයි මෙතනදී. ඒක නිසා මම පෙළ පොතත් පැහැදිලි කර කර ෂෝට් නෝට් එකකට යනවා. හරි. එතකොට අද මම මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ අපේ පාඩමේ දැන් මෙහෙමයි මේ පාඩම ගත්තොත් කොටස් දෙකකින් තමයි අපි කතා කරන්නේ. එකක් බෞද්ධ ධර්මදූත සේවාව ආරම්භය ගැන කතා කරනවා. ඊට පස්සේ ශාසන ව්‍යාප්තිය ගැන කතා කරනවා. අද දවසේදී අපි කතා කරන්නේ බෞද්ධ ධර්මදූත සේවාවේ ආරම්භය කියන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ ගැන. ඊට පස්සේ ඒ ධර්මදූත කණ්ඩායම් පිළිබඳව ඒගොල්ලෝ ධර්මදූත සේවාවේදී පාවිච්චි කරපු මාධ්‍යයන් ඊට පස්සේ මේ ධර්මදූත සේවාවේ තිබෙන විශේෂතා අන්න ඒ වගේ දේවල් තමයි මේකෙදි කතා කිරීමක් කරන්නේ. හරි. එහෙනම් අපි තවත් වෙලා ගන්න නැතුව කෙලින්ම පාඩමට යමු. හරි. මම මුලින්ම පෙළ පොතට ගිහිල්ලා ඒකෙන් පොඩ්ඩක් සාකච්ඡා කරලා පිටු කිහිපයක් ඊට පස්සේ මේකට එන්න. ඒක හොඳයි. හරි. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ පළවෙනි කොටස. ඔයගොල්ලෝ ගා පැන්සල් එහෙම තියෙනවා නම් ඒකත් ලියාගන්න. මොකද පෙළ පොතත් ළඟට කරගෙන අපි වැදගත් කොටස් ටික පොඩ්ඩක් මාර්කයක් දාගෙනම යමු. මම මේකේ ඡේද ඔක්කොම කියවන්නේ නැහැ. මම අවශ්‍ය විදිහට සාරාංශ කරනවා සමහර තැන්වලදී. ඊට පස්සේ අපි ෂෝට් නෝට් එකට යමු. හරි. මුලින්ම අපි කතා කරන්න අපේ පළවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ බෞද්ධ ධර්මදූත සේවාවේ ආරම්භය සහ බුද්ධ කාලීන ශාසන ව්‍යාප්තිය ගැන. හරි. ඒකෙන් අපි මුලින්ම කතා කරන්න අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ ගැන. ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට සිදුහත් බෝසතාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සතවර්ෂයේ තමයි ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. ඒ ටික ඔයගොල්ලෝ දන්නවනේ. අපි නිකන් ඒ ටික මේකෙන් බලමු. ක්‍රිස්තු පූර්ව 6 වන සතවර්ෂයේ වූ කලී ලෝකයේ රටවල් කිහිපයකටම දාර්ශනික මත පිළිබඳ ස්වර්ණමය යුගයක් විය. විශේෂයෙන් මේ ಭಾರತೀಯ සමාජයේ දාර්ශනික මතවාදයන් උග්‍ර වෙමින් පැවති යුගයක් මෙන්ම විවිධ වත්පිළිවෙත් වල නිරත වෙමින් සත්‍ය ගවේෂණයෙහි නියැලුණු ආගම් කතුවරුන් බහුලව සිටි යුගයකි. ඒ සත්‍ය සොයන්නන් ඥාන මාර්ගයට යොමු කළ යුගයකි. කරුණාවේ හා ප්‍රඥාවේ ජීවමාන මානව මූර්තියක්සේ සැලකෙන ගෞතම මුනීන්ද්‍රයන්ගේ උපත සිදු වූයේ දඹදිව මේ සමයේදීය. ඒ නව යුගයක උදාවක කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වගේ ගත්තොත් එහෙම ඒ කාලේ ගොඩක් ඉඳලා තියෙන්නේ සත්‍ය හොයාගෙන. ඒ කියන්නේ එක එක්කෙනා එක ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් ඒගොල්ලෝගේ දැනුම හොයාගෙන මේක තමයි ජීවිතේ යථාර්ථය, මේක තමයි ඇත්ත කියලා මිනිස්සු එක එක කට්ටිය එක එක පැති වලට යොමු වෙලා තිබ්බා. සමහර එක කස් ගල්ලා දාන්න ඒ වගේ අර විශාල මිනිස්සු අර සත්‍ය පැත්තට මේ ගවේෂණයේ පැත්තට යොමු වෙලා තිබ්බ කාලයක තමයි බුදුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. සිදුවත් බෝසතාණන් හිමාලයේ කඳුපාමුල කපිලවස්තුවේ ශාක්‍ය වංශිකයන්ගේ සමූහාණ්ඩුවක් විය. එය එවකට පැවති ප්‍රධාන රාජ්‍ය 4න් එකක් වූ කෝසල රාජ්‍යයට යාබදව පිහිටියේය.
මේ ප්‍රධාන රාජ්‍ය ගැන කතා කරන මේ පාඩමේ දෙවෙනි කොටසදී මොකද අපි 12 මහා ජනපද ගැන හිම සාකච්ඡා කිරීමක් කරනවා. එහි රජ කළ සුද්ධෝදන රජුගේ හා මහාමායා දේවියගේ පුත් කුමරු සිදුහත් නම් විය. ඒවා නීති කියා දෙන්න දෙයක් නැහැ. සිදුහත් කුමරුගේ ළමා කාලයේ රාජ්‍ය ආශ්චර්යයන්ගෙන් යුතුව ගෙවී ගියේ. ඒත් වයස මුහුකුරා යත්ම බුද්ධියෙන්ද මුහුකුරා ගිය සිදුහත් කුමරු ලෝකේ යථා තත්ත්වය පිළිබඳව පරීක්ෂාවේ යෙදුණි. සමකාලීන සමාජයේ අසහනකාරී. ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මොන එකපාර දෙන්නෙක් විතර අත උස්සලා තියෙනවා ඒක. මෙසේජ් එකක් දාන්න ඉතින් මම බලලා කියන්න. අසහනකාරී තත්වයකින් පිරී පැවති බව දුටු එතුමාට මිනිසා ලබන తాවකාලික සැනසීම වෙනුවට සදාකාලික සැනසීමක් තිබේදැයි පරීක්ෂා කළ යුතු බව අවබෝධ විය. මේ උදාර කාර්ය පිළිබඳව ගිහිගේ බාධකයක් සේ කල්පනා කළ කුමරු ගිහිගෙයින් නික්ම යාමට තීරණය කළේය. තරුණ යෙදීම මව්පියන් හඩද්දීම ඒ ගැන නොතකා ස්වార్థ හා පරාර්ථ සාධනය අරමුණු කොටගෙන. කියන්නේ Tamanටයි අනිත් අයටයි හොඳ දෙයක් කරන්න. අරමුණු කොටගෙන උදාර හැඟීමෙන් යුතුව එතුමා ගිහිගේ හැරපියා ගොස් පැවිදි විය. මේ ඓතිහාසික සිද්ධිය වූයේ 29 වෙනි වියේදී. පාට ඕනනම් මේ වගේ පොයින්ට් ටිකක් highlight කරලා වගේ තියාගන්න. highlight නෙමෙයි pencil එකෙන් ඉරක් ඇඳලා වගේ තියාගන්න. සත්‍ය කුමක්දයි පරීක්ෂා කරමින් විවිධ උගතුන් වෙත ගිය සිදුවත් අවසානෝ එයින් සෑහීමකටපත් නොවූ. පසුව හුදකලාම සත්‍ය ගවේෂණයෙහි පරම අධිෂ්ඨානයෙන් යුතුව උරුවෙල් දනව්වේ දුෂ්කර ක්‍රියා කළහ. ඒත් එවැනි දුෂ්කර පිළිවෙත් මගින් විමුක්තිය පසක් කරගත නොහැකි බව එතුමාට වැටහුණි. හරි මම මෙහෙම කියන්න. දැන් අපි මම මෙහෙම කරන්නම් අද දවසේ පාඩම මම මුලින්ම විනාඩි 20ක් වගේ අරගෙන මේ පාඩම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම් අච්චු පොතෙන්. ඊට පස්සේ අපි ෂෝට් නෝට් එකට ගිහිල්ලා ආයෙ පාරක් ඒ ටික මතක් කරගමු. මොකද මේ පාඩමෙන් අපිට ප්‍රශ්න සෑහෙන්න තියෙන ඕගොල්ලෝගේ මේ පාඩම විතරක් ඕගොල්ලන්ට පුළුවන් නම් ප්‍රශ්න 3කට දෙකකට වැඩි ප්‍රමාණයකට ඔයාලට පේපර් එකේ උත්තර ලියා ගන්න පුළුවන්. ඒ නිසා මේ පාඩම හොඳට අහගෙන ඉන්න. හරි. මේක අනික ලේසි. ඔයා එක වසරේ ඉඳලා 10 වසර වෙනකල් ඉගෙන ගත්ත දේවල් තමයි මේකේ තියෙන්නේ. තරිඳු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මෙසේජ් එකක් දාන්න. ඒතර මම කියන්නම්. අත උස්සලා තියෙනවා දෙපාරක් තුන් පාරක් ඒක. අනතුරුව ආනාපාන සතිය වඩමින් මැදුම් පිළිවෙතගෙන සත්‍ය ගවේෂණයේ යෙදුණි. මේ අලුත් මාර්ගයේ ඔස්සේ සිත මෙහි වූ සිදුවත් අවසානෝ සම්මා සම්බුද්ධත්වයට පත්. ඔයගලන්ට මතක ඇති මේ සිදුවත් බෝසතාණන් වහන්සේ සිදුවත් කුමරු මුලින්ම ගිහිගේ හැර ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරනවා. ඒ කියන්නේ එක ශාස්ත්‍රවරුන් පස්සේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ දැනුම අරගෙන ඒගොල්ලන්ගෙනුත් තව ගන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගෙන් තව ඉගෙන ගන්න දෙයක් නැහැ. තව සත්‍ය හම්බෙන්නේ නැති වෙයි කියලා හිතලා තනියෙන්ම සත්‍ය ගවේෂණය කරනවා කියලා හිතාගෙන දුෂ්කර ක්‍රියා කරනවා. ඒකිනුත් සත්‍ය අපයා ගන්න බෑ කියලා තීරණය කරලා අන්තිමට ආනාපාන සති භාවනාව වඩමින් මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් සත්‍ය ගවේෂණයේ යෙදෙනවා. එතකොට තමයි මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඔගොල්ලෝ මේ වගේ පොඩි පොඩි කරුණු ටිකක් එකතු කරගෙන දැන් අපෙන් ඇහුවොත් කෙටි පැහැදිලි කිරීමක් කරන්න, කෙටි විස්තරයක් කරන්න කියලා. ඔයා කෙටි කරුණු කීපයක් අරගෙන ඒ කරුණු වලින් පැහැදිලි කිරීම කරන්න ඕනේ. මම නිකන් මේකේ කරුණු කීපයක් highlight කරන්න. හරි. ඒවන ලේසි. ඊට පස්සේ ධර්මදූත කාර්යය ගැන ගත්තා. දැන් සිදුහත් බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ පොඩි ප්‍රශ්නයක් දන්නවද? දැන් බුදුරන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ ගොඩක් ගැඹුරුයි. එතකොට ඒ වගේ දහමක්, ඒ වගේ ගැඹුරු දහමක් කොහොමද මේගොල්ලන්ට කියා දෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වුණා. මං විසින් අවබෝධ කරගත්ත ධර්මයේ ගොඩක් ගැඹුරුයි. ඒක කොහොමද මේගොල්ලන්ට කියා දෙන්නේ? ඉතින් බුදුරන් වහන්සේ තුල පොඩි උදාසීනත්වයක් ඇති වුණා.
ඊට පස්සේ තමයි මහා බ්‍රහ්මයා මේක දැකලා ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්න කියලා ආරාධනා කළා. ඊට පස්සේ තමයි බුදුරන් වහන්සේ බුදු ඇසින් ලෝ බලනකොට දකිනවා මේ ලෝකය කියන්නේ නෙළුම් මල් පිරිච්ච විලක් වගේ කියලා. දැන් අපි බලන්නකෝ දැන් මෙතන ඉන්න කට්ටිය වුණා. ඕගොල්ලන්ගෙන් සමහර අයට මේ පාඩම මම මෙහෙම කියා දෙන්න ඕනෙත් නැහැ. ඕගොල්ලන්ට පොත කියවපු ගමන් තේරෙනවා. සමහර අයට ෂෝට් නෝට් එක පෙන්වන්න ඕනේ කියලා තේරුම් ගන්න. තවත් සමහර අය ඉන්නවා ඒගොල්ලෝ එක්ක මේක මෙතන හිටියට මේ මුකුත්ම අහන් ඉන්නේ නැහැ. ඒ පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ අර සමාජයේ එක එක දැනුම් මට්ටම් වල එක එක මට්ටම් වල ඉන්න කට්ටිය ඉන්නවා. එහෙම බුදුරන් වහන්සේ දකින්න. එතකොට මේ හැමෝටම කොහොමද තමන් ඉගෙනගත්ත ධර්මයේ තමන් අවබෝධ කරගත්ත ධර්මයේ කොහොමද දේශනා කරන්න කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි බලමු මේ ටික. මේ ඔක්කොම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මේක ගන්න. බලමු. ධර්ම දූත කාර්ය. බුද්ධත්වයෙන් පසු සති කිහිපයක් බුදකලාව ධ්‍යානසෝයෙන් හා ධර්මයේ මෙනෙහි කිරීමෙන් කල්ගෙව බුදුරදුහු මෙසේ සිතූහ. මා විසින් අවබෝධ කරගත් ධර්මයේ ගැඹුරුය. අවබෝධ කර ගැනීම අපහසුය. වටහා ගැනීම දුෂ්කරය. ශාන්තය, ප්‍රණීතය, සියුම්ය. තර්ක කිරීමෙන් නොදත හැකිය. නුවණැත්තන් විසින් දත යුතුය. මේ මහජනයා කෙරේ ඇලීම් කෙරෙහි සතුටු වන පිරිසකි. මේ දහම එවැනි ජනයා විසින් දැන ගැනීම අපහසුය. කියලා මා දහම් දෙසන විට ඔවුන්ට එය වටහා ගැනීම අපහසු වේ නම් එයින් විය හැක්කේ හුදෙක් මා වෙහෙසටපත් වීම පමණි. දැන් හිතලා බලන්න ඔයගොල්ලෝ මෙහෙම හිතලා බලන්නකෝ ඔයගොල්ලෝ මේක ඇත්තටම මේ අත්දැකීම හම්බෙනවා ගුරුවරයෙක්. මොකද හිතන්නකෝ අපි අමාරුවෙන් දෙයක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගත්ත දේ සමහර වෙලාවට අපි ඕගොල්ලන්ට කියා දෙන්න යනකොට ඕගොල්ලෝ ඒ කියා දෙන්න එක්ක ඕගොල්ලෝ එක්ක වෙන වැඩ කරනවා. නැත්තම් ඒක හරියට අහගෙන ඉන්නේ නැහැ. එතකොට අපි හිතනවා අපි මේ අමාරුවෙන් ඉගෙනගත්ත දේ අපි අමාරුවෙන් දැනගත්ත දේ කොහොමද මේගොල්ලන්ට කියා දෙන්නේ. එතකොට සමහර වෙලාවට කලකිරීමක් උඩත් ඇති වෙන්න පුළුවන්. සමහර කරන කියන දේවල් එක්ක වෙද. හරි. බුදුරජුන්ගේ මේ උදාසීනත්වයේ දුටු මහා බ්‍රහ්ම තෙමේ බුදුරජුන් වෙත පැමිණ නමස්කාර කොට දහම් දෙසීමට ආරාධනා කළේය. නැවත බුදු ඇසින් ලෝ බලන බුදුරන් වහන්සේ සමාජයේ සියුම් පොකුණක්සේ දුටුවහ. ඊට පස්සේ තමයි බුදුරන් වහන්සේ ආය පාරක් බලන්නේ මේ මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පස්සේ. එතකොට තමයි දකින්නේ සියුම් පොකුණක් වගේ කියලා. හරියට ඕගොල්ලොත් එහෙමනේ. අර දැන් මම ඕගොල්ලන්ට කියලාත් ඇති අර මගේ පන්තියේ කලින් මම උගන්වලා තියෙන පන්ති වල ළමයි ඉන්නවනේ මෙතන. මම කියලා තියෙනවා මතකද ඔයගොල්ලන්ට නිකන් පන්තියක් කියලා කියන්නේ සත්තු වත්තක් වගේ. ඉතින් එක එක විදිවල කට්ටිය ඉන්නවා. ඒක විදිවල කට්ටිය ඉන්නවා. ඉතින් ඒ ඔක්කොටම උගන්වනවා කියන එක ඇත්තටම අභියෝගයක්. මොකද එක එක දැනුම් පරාසවල එක එක සමහර මෙතන දැනුමම නෙමෙයි වැදගත් වෙන්නේ. අහන් ඉන්න එක ඒ දේවල් ඔක්කොම එක එක මට්ටම් වල කට්ටිය ඉන්නවනේ. දැන් අපි පන්තියක ඔයගොල්ලෝ පෙනි පන්තියක් කරන්න ගියත් සමහරවිට වෙන වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ. ඉතින් මේ ඉතල බලන්නකො ಭಾರತයේ එකල සමාජය කොහොම වෙන්නේ නැද්ද කියලා. එච්චර හිතන්න ඕනේ මේ දැනුත් එහෙමනේ. හරි. කියන දෙයක් අහන්නෙම නැහැ. හරි. බලමු. එලෙස් බුද්ධිය හා ශ්‍රද්ධාව අතින් නොඑක් අවස්ථාවන් වල පසුවන සත්වයා නිලපුල් විලක හෝ හෙළ පිළුම් විලක දේහි හටගෙන දීහි වැඩුණු දීහි ගැලී සිටින මල්ද දිය මට්ටම හා නැගී සිටින මල්ද මෙන්ම දුටු බුදුරන් වහන්සේ දහම් දෙසීමට කල්පනා කළා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න ඔයගොල්ලන්ගේ මයික් අන්මියුට් කරගෙන. හරි. බලමු අපි. එතකොට මේ බුදුන් වහන්සේ මේ ಭಾರತೀಯ සමාජය උපමා කර ඒ කියන්නේ බ්‍රහ්ම බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පස්සේ ಭಾರತೀಯ සමාජයේ දැක්කේ නිලුපුල් නෙළුම් විලක්කට. නිලුපුල් නෙළුම් විලක් හා සමානව තමයි ಭಾರತೀಯ සමාජයේ දැක්කේ. අනතුරුව ප්‍රථම ධර්ම දේශනාව සඳහා පස්සක තවුසන් සුදුසු බව තේරුම්ගත් බුදුන්
ඔවුන් මුණ ගැසීම පිණිස ඉසිපතනයට වැඩියහ. එතකොට තමයි දැනගත්තේ හරි අනිවාර්යයි. ඊට පස්සේ අනතුරුව තම ප්‍රථම ධර්මදේශනාව සඳහා පස්සක තවුසන් සුදුසු බව තේරුම්ගත් බුදුහු ඔවුන් මුණ ගැසීම පිණිස ඉසිපතනේ බලා වැඩියහ. එතකොට තමයි බුදුරන් වහන්සේ දකින්නේ මම අර දුෂ්කර ක්‍රියා කරන කාලෙදී මට උදව් උපකාර කරපු පස්සක තවුසන් හොඳයි මේ ධර්මයේ දේශනා කරන්නේ. හැබැයි බුදුරන් වහන්සේ ඉසිපතනාරාමයට ගිහිල්ලා ඉසිපතනේට ගිහිල්ලා මේගොල්ලන්ට ධර්මයේ එකපාරම දේශනා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ කතාව පොඩි දවස්වල ඉඳලා අහලා තියෙන ළමයි විදියට දන්නවා මේ එකපාරම ධර්මයේ දේශනා කරන්නේ. කොහොමද කරන්නේ? දෙන්නෙකුට ධර්මයේ දේශනා තුන් දෙනෙකුට ධර්මයේ දේශනා කරනවා ඉතුරු දෙන්නව පිටිසිඟා වරින්ඩ යවලා. එහෙම තමයි දේශනා කරන්නේ. මොකද අර මෙතන 5 දෙනෙක් හිටියට 5 දිනාගෙම දැනුම් මට්ටම එක හා සමානව නැහැ. විවිධ දැනුම් මට්ටම් තියෙන නිසා එකපාර දේශනා කරන්න අර පුළුවන් අයට එක විදිහකට ධර්මයේ දේශනා කරන බැරි කට්ටියට තව ඊට වඩා සරලව ධර්ම කරුණු මෙනෙහි කරලා ඈදිලි කරලා දෙනවා. එහෙමයි ධර්මයේ දේශනා කරන්න යන්නේ. අපි බලමු මේ ටික. අනතුරුව තම ප්‍රථම ධර්ම දේශනාව සඳහා පස්සක තවුසන් සුදුසු බව තේරුම්ගත් බුදුන් ඔවුන් මුණ ගැසීම පිණිස ඉතිපතනේ බලා වැඩිහ. එහි ගොස් පස්සක තවුසන් මුණ ගැසී තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව ඔවුන්ට අවබෝධ කර දුන්නා. තමන් විසින් අවබෝධ කරගන්නා ලද සර්වඥතා ඥානය එම තවුසන් 5 දෙනාට එකවරම අවබෝධ කර ගැනීම දුෂ්කර බව උන්වහන්සේට වැටහුණි. එබැවින් ඔවුන්ගෙන් දෙදෙනෙකු හෝ පිටසිඟා එනු පිටස පිටත් කර යවූ බුදුහු ඉතිරි තිදෙනාට දම් දෙසූ. අනිත් වතාවේ ඔවුන් තිදෙනා පිටසිඟා යවා ඉතිරි දෙදෙනාට දම් දෙසූ. එමයි මුල්ම ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ. 5 දෙනාටම එකපාර ධර්මයේ දේශනා කරන්නේ දෙන්නෙක් පිටසිඟා වරින්ඩ යවලා ඉතුරු 3 දෙනාට දේශනා කරනවා. එහෙම. එතකොට තමයි අර හැමෝටම තේරෙන්න කියා දෙන්න පුළුවන්. මොකද දැන් ඕගොල්ලෝ මෙහෙමත් වෙනවනේ. දැන් ඕගොල්ලෝ සමහර වෙලාවට සමහර අපි හිතමු ගුරුවරයෙක් ගැන කියලා. ගුරුවරයෙක් ගැන කියනවා මෙයා කියලා දෙන එක නම් තේරෙනවා. මෙයා කියලා දෙන එක නම් තේරෙන්නේ නැහැ. හැබැයි ඒක ළමයි අනුව වෙනස් වෙනවා. මොකද තේරෙන ළමයෙකුට අපි ටිකක් ගැඹුරෙන් කරුණු කියා දෙද්දි එකපාර උලට යනවා. ඊට පස්සේ තේරෙන්නේ නැති ළමයිනුත් ඉන්න පන්ති ගැඹුරු චුට්ටක් ගොඩක් සරල කරලා කියා දුන්නොත් අන්න ඒගොල්ලන්ටත් තේරෙනවා. ඉතින් දැන් සමහර අය ඉන්නවා දැන් ගොඩාක් ගැඹුරුව කරුණු ඉගෙන ගන්නත් කැමති නැහැ. සමහර අය ඉන්නවා ගොඩක් සරලව ඉගෙන ගන්න කැමතිත් නැහැ. එතකොට තමයි අර ළමයි අර දෙපැත්තට දෝලණය වෙන්නේ. අප්පෝ මට නම් ඔක පුළුවන්. සමහර ළමයි ඉන්නවා ඉතින් මට නම් මේක පුළුවන් නේ කියලා හිතලා පන්තියට සම්බන්ධ වෙන්නේ නැති අය. ඉතින් අපිට එහෙම කියලා අනිත් අය වහක දාන්න බෑ. අපි පන්ති කරනවා. අනිත් අපිට කට්ටියකට වෙනම කරන්නත් බෑ. ඔන්ලයින් එකක් නෙමෙයිද? අපි බලන්නේ. අනිත් වතාවේ ඔවුන් තිදෙනා පිරිසගා යවා ඉතිරි දෙනාට දම් දෙසුවා. ධම්සක් පැවතුම් සූත්‍රය නමින් හැඳින්වෙන මෙම දේශනාවට බුදුදහමේ හරය ඇතුළත්ය. එතකොට ධම්සක් පැවතුම් සූත්‍රය තමයි දේශනා කළේ මුලින්ම පස්සක තවුසන්ට ඉතිපතනාරාමයේදී. මේ කොටස් ඔයගලන්ට වැදගත් වෙයි. ඊට පස්සේ ඕනනම් දෙදෙනෙකු පිරිසුගා වඩින්න යවලා ඉතිරි තිදෙනාට තමයි ධර්මයේ දේශනා කරේ. ඒ කරුණුත් ඕනනම් යටින් ඉලක්ක නැදගන්න. මොකද ඔයගොල්ලන්ට ওই ඡේදයක් ලියද්දී මුල් ධර්ම දේශනාවට අදාළව ඔයගොල්ලන්ට මේ කරුණු පාවිච්චි කරන්න පුළුවන්. ඒක තියෙන බුදුදහමේ හරය. හරි. මුල් දේශනාවට පදනම් වූ දර්ශනය. බුදුරජුන්ගේ ධර්මදූත මෙහියට පදනම් වන සමකාලීන දාර්ශනික හා සමාජ විප්ලවය පිළිබඳ තේමාවෙහි මූලික දර්ශනය. අත්ත කිලමතානුයෝගයේ කාම සුකල්යානුයෝගය ඒ කියන්නේ ශරීරයට අධික ලෙස සැපදීමයි දුක් දීමයි කියන එක සාස්වතවාදය හා උච්ඡේදවාදය. මේ සාස්වතවාදය උච්ඡේදවාදය කියන එකෙන් අදහස් කරන්නේ ආත්මයක් තියෙනවා කියනවා සහ ආත්මයක් නැහැ කියන එක. කට්ටියක් මට හරියටම මතක නැහැ සාස්වතවාදයේ උච්ඡේදවාදයේ හරියටම නිර්වචනය කරන්න කොහොම හරි එකකින් එක වාදකින් කියන්නේ ආත්මයක් තියෙනවා කියන එක අනිත් එකකින් කියනවා ආත්මයක් නැහැ කියන එක. ආත්මයක් තියෙනවා කියන එක ආත්මයක් නැහැ කියන එක තමයි සාස්වතවාදයේ උච්ඡේදවාදීන් කියන්නේ. වැනි අන්තවාදී දෘෂ්ටීන්ද පළමු කොටම මේ සූත්‍රයේදී බුදුහු ප්‍රතික්ෂේප කරනවා. වගින් අහන්න පුළුවන් බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අන්තවාදී දෘෂ්ටීන් මොනවද කියලා. අන්ත කිලමතානුයෝගයේ කාමසුකල්යානුයෝගයේ සාස්වතවාදී උච්ඡේදවාදී.
වැනි අන්තවාදී දෘෂ්ටීන්ද පළමු කොට මෙම සූත්‍රයේදී බුදුන් ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ ධම්සප්පවතුන් සූත්‍රයේදී. ඒ වෙනුවට සම්මා දිට්ඨි නිවැරදි දැකීම මුල් කොටගත් අංග 8කින් සමන්විත මධ්‍යම ප්‍රතිපදා මාර්ගය ඉදිරිපත් කරති. අන්තවාදී ප්‍රතිපත්ති නිසා අන්ධකාරයක ගමන් කරන ජනතාව තුළ නුවණැස පහළ කිරීමට මේ අන්තවාදී ප්‍රතිපත්ති එක්ක ගමන් කරන ජනතාව අපි උපමා කර අන්තවාදී ප්‍රතිපත්ති එක්ක ගමන් කරන ජනතාව අන්ධකාරයකට උපමා කළොත් අපි බුදුදහම උපමා කරන්නේ මේ මොකද්ද පහනකට. මොකද අන්ධකාරයේ ඉන්න ජනතාව එළියට එනවා. එළිය දැකලා තේරුම් ගන්නවා. අන්න එහෙම තමයි උපමා කරන්නේ. අන්ධකාරයක ගමන් කරන ජනතාව තුළ නුවණැස පහළ කිරීමටත් ඔවුන්ගේ කෙලෙසුන් සංසිඳ වීමටත් ඔවුන් යථා තත්ත්වය අවබෝධ කොටගෙන නිවන් පසක් කර ගැනීමටත් මේ මැදුම් පිළිවෙත ඉවහල් වන බව උන්වහන්සේ විසින් පෙන්වා දෙන ලදී. අනතුරුව දුකත් දුකට හේතුවත් දුක්ඛ නිරෝධය ඊට හේතු වන මාර්ගයත් චතුරාර්ය සත්‍ය දේශනාව ඇතුළෙන් සියලු නිර්මාණවාදී ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ ලොව සියල්ල හේතු ප්‍රත්‍යයන් අනුව හටගන්නා බවත් හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධනය සමග කියන්නේ නැතිවීමත් සමග නිරුද්ධ වන බවත් නැති වෙලා යන බවත් දේශනා කළා. ඔයගලන්ට මේ වචන අමාරු නම් ඒවා යටින් ඉරිය ඇදලා ලියා ගන්න. නිරෝධනයත් කියලා කියන්නේ නැති කිරීමක් කියන අදහස මෙතන අගෙන තියෙන්නේ. හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධනය සමග නිරුද්ධ වන නැති වෙලා යන බවත් දේශනා කළා. එම සනාතන ධර්මය මුලින්ම අවබෝධ කරගන්න ලැබුවේ අඤ්ඤ කොණ්ඩඤ්ඤ තවුසා විසිනි. ඔයගලන්ට මතකනේ පස්සක දවසෝ මොනාරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න. මම chat එක තිබ්බා. මම ඔයගොල්ලන් අන්මියුට් කරලා තියෙනවා. නැත්නම් මට කරදර නිසා. මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. ඒක මම බලලා කියන්නම්. අනතුරුව මේ පස්සක තවුසන් උදෙසාම දේශනා කළ අනත්ත ලක්ෂණ දේශනාව මගින් බුදුරජුහු සමකාලීන සමාජයේ නාස්තික බලවේගී බවට පත්ව තිබූ ආත්මවාදී ප්‍රතික්ෂේප කළ. අනිත්‍ය වූද දුක්සාගත වූද පංචස්කන්ධයේ හැර හැම කල්හිම නොවිනාශ පවත්නා වූ ආත්මයක් නැත යන ආත්මවාදී අනාත්මවාදී සංකල්පය එමගින් ලොවට හෙළි කරා. ඊට පස්සේ අනාත්ම ලක්ෂණ දේශනාව නැත්නම් අනන්ත ලක්ෂණ සූත්‍රය කියලා අපි කියන්නේ. මුලින්ම ධම්සප්පවතුන් සූත්‍රය දේශනා කළා. ඊට පස්සේ අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. අනන්ත ලක්ෂණ සූත්‍රයෙන් මූලිකව පැහැදිලි කිරීමක් කරේ මේ ආත්මවාදය කියන එක ප්‍රතික්ෂේප කිරීම. පොඩ්ඩක් ඒ වගේ විශේෂ කරුණු පොඩ්ඩක් යටින් ඉරියදලා තියාගන්න. නොබෝ දවසකින් තමන් වහන්සේ වෙත බඹසර හැසිර විමුක්තියලත් 69ක් අමතා බුදුරජාණන් වහන්සේ මෙසේ අනුශාසනා කළා. මතකනේ 69 කවුද කියලා නේද? පස්සග තවුසු යසකුල පුත්‍රයා යාළුවෝ 54 දෙනා. හරිනේ එතකොට 60. හරි. ඊට පස්සේ මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස ලෝකයට අනුකම්පා පිණිස. හරි. දැන් බලන්න මෙන්න මේ කොටස එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම තමන් අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරන්න යනකොට දකිනවා තේරුම් ගන්නවා මේ තමන් අවබෝධ කරගත්ත ධර්මයේ ගොඩක් ගැඹුරුයි කියලා. හැබැයි ඊට පස්සේ අර මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පස්සේ තේරුම් ගන්නවා මේක මේ සමස්ත ලෝකය පියුම් මිලක් වගේ කියලා. එහෙම තීරණය කරලා ඊට පස්සේ තමයි පස්සක තවුසන්ට ධර්මයේ දේශනා කරන්න යන්නේ. ඊට පස්සේ දැන් මෙන්න මේ එහෙම ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වෙත ඔන්න පළවෙනි අනුගාමිකයන් 60 දෙනෙක් ඇති වෙනවා. පළවෙනි අනුගාමිකයන් 60 දෙනා අමතලා කියන්නේ මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස. දැන් බලන්න ධර්ම දූත කාර්යයක තියෙන්න ඕනේ වැදගත් ලක්ෂණ කීපයක් මෙන්න මේකේ තියෙනවා. මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස. ලෝකයට අනුකම්පා පිණිස. මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද හිත වැඩ පිණිස. ගමක් ගමක් වාසා චාරිකාවේ හැසිරෙන්නේ දෙදෙනෙක් එක මඟ නොයන්න. මුල මැද අග තුන් කල්හිම යහපතක්ම ගෙන දෙන දහම් දෙසන්න. මමද උරු වෙලාහි සේනානි නැමැති නියම්ගමෙහි දහම් දෙසන්නට යන්නේ. බලන්න. එතකොට මේ බුදුරන් වහන්සේ කියන්නේ හැමෝගෙම ඒ කියන්නේ කාවත් කොම් කරන්නේ නැතුව කාවත් අයින් කරන්නේ නැතුව හැමෝගෙම හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්න කියලා. ගමක් ගානේ යන්න කියලා කියනවා. දෙන්නේ එක මාර්ගයකට යන්න එපා කියලා කියනවා.
මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? වැඩි පිරිසකට තමන් අවබෝධ කරගත්ත මේ ධර්මයේ ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ මුල මැද අග යහපතක්ම, ඒ කියන්නේ කල්යාණ වූ ධර්මයේ දේශනා කරන්න කියලා කියන්නේ. කියන්නේ වැදගත් වන අර්ථයක් වන දේවල් කතා කරන්න. නැත්නම් ධර්මයේ දේශනා කරන්න කියලා තමයි කියන්නේ. එහෙම කියලා උන්වහන්සේ පැත්තකටලා ඉන්නවද? නෑ. යත් යනවා. බලන්න හොඳ නායකයෙක්ගේ තියෙන ලක්ෂණයක් තියෙනවා මෙතන. තමන් විතරක් ඔන්න තමන්ගේ අනුගාමිකයන් යවල පැත්තකටලා ඉන්නේ එයත් යනවා. මේ ඡේදේ පුළුවන් නම් ඔයගොල්ලෝ මතක තියාගන්න කෙටියෙන් හරි. බුදුරජුන්ගේ මේ ප්‍රකාශය තුල ධර්මදූත මෙහික තිබිය යුතු මූලික ලක්ෂණ ඇතුළත් වේ. එමන් සර්ව සත්වවාදී හිතවාදී බව, ඒ කියන්නේ හැමෝ ගැනම හිතනවා. මෙම කාර්යය කළ යුතු බවත් වැඩි දෙනෙකුට මෙහෙයක් වන අයුරින් පුළුල් ශ්‍රේෂ්ඨයත් අසුවනසේ දෙදෙනෙකු එක මාර්ගයෙන් නොයා යුතු බවත්. දෙන්නෙක් එක මාර්ගයේ ගියොත් එහෙම අපිට ආවරණය කරගන්න පුළුවන් ප්‍රදේශ තවත් අඩු වෙනවනේ. ඉතින් කියනවා දෙන්නෙක් එකපාරට යන්න එපා. වෙන වෙන මාවත්වල යන්නලු. අනවශ්‍ය විස්තර වලින් තොර ප්‍රයෝජනවත්සේ ධර්මයේ දේශනා කරන්න. එතකොට අපි අර ගමින් ගමකට යනකොට අනවශ්‍ය දේශනා වලට යන්නේ නැතුව අවශ්‍ය කරුණු ටික විතරක් කියා දීලා මේගොල්ලන්ට ධර්මයේ තේරුම් කරලා දුන්නා නම් හරියි. එම ශ්‍රාවක පිරිසට පැහැදිලි කොට ඔවුන්ටම වගකීම් පැවරීම. මේ ප්‍රකාශය තුළින් බුදුරජුන් තුළ පැවති මහා කරුණාවේ හා ප්‍රඥාවත් සංවිධාන ශක්තියත් මැනවින් ප්‍රකට වෙනවා. ඒකෙන් තේරුම් ගන්න මොකද්ද? අර හැමෝටම ආවත් අතාරින්න නැතුව හැමෝටම ධර්මයේ දේශනා කරන්න කියලා කියනවා. මහා කරුණාව එකෙන් ප්‍රකට වෙනවා. ප්‍රඥාව සංවිධාන ශක්තිය බලන්නකෝ. දැන් අපිට උනත් ඒක එකපාරට හිතෙන්නේ නැහැ නේ. කෙනෙකුට උනත් එකපාරට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. දෙදෙනෙක් එකමග නොයන්න කියලා. ඒක කියනවා කණ්ඩායම් වශයෙන් යන්න කියලා. එහෙමත් නෙමෙයි කියන්නේ දෙන්නේ එක මාර්ගය ගන්න එපා කියලා. ශ්‍රාවකයන් පමණක් ධර්මදූතකාරෙහි යොදවා සෑහීමකටපත් නොවි ආදර්ශවත් ලෙස තමන් වහන්සේද එම උදාරකාරෙහි නිරත වීමෙන් බුදුරජුන් තුල පැවති විශිෂ්ට නායකත්වයේද ප්‍රකට වේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේවා විශිෂ්ට නායකත්වයේ ප්‍රකට වෙන අවස්ථාවක් විදිහට මතක තියාගන්න. එම ශ්‍රාවකයන් වහන්සේලා තම වගකීම් මැනවින් ඉටු කළහ. ඒ පිළිබඳ ශාසන ඉතිහාසයේ එන විවිධ වාර්තාවලින් අපිට සාක්ෂි සපයයි. ඒ වන විට සත්‍ය ගවේෂණයේ යෙදී සිටි කෝලිත උපතිස්ස පිරිවැජියන් දෙදෙනා සංජය පිරිවැජියාගේ ශ්‍රාවකයන් දෙදෙනෙකි. මේ දෙදෙනා බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වූයේ මේ මුල්ම බුද්ධ ශ්‍රාවකයෙකු වුණ අස්සජි තෙරුන් දැක අර පස්සක තවුසන්ගේ එක්කෙනෙක් වෙච්ච අස්සජි තෙරුන් දැක උන්වහන්සේ සමග කළ සාකච්ඡාවකින් පසුවේ. අවද දක්ෂිනාපත අවන්ති ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරයේ යෙදී සිටි මහා කත්යායන තෙරුන් වහන්සේ සිය ජීවිත කාලයෙන් වැඩි කාලයක්ම බුදුරජුන් විසින් දේශිත ලුහුඩු දහම් පද පැහැදිලි කරමින් ධර්ම ප්‍රචාරයේ යෙදුණු තෙරණම්කි. දැන් ඔයගලන්ට මතකනේ මේ ධර්මදූත පිරිස් තම කාර්ය ඉටු කරනකොට මේ ධර්මදූත පිරිස් අතර එක හිමිනමක් ඉඳලා තියෙනවා මහා කත්යායන තෙරුන් කියලා. මට මතක විදිහට මේ මහා කත්යායන තෙරුන් මහා කාශ්‍යප කියලා හඳුන්වනවද කොහෙද? මට ඒක හරියටම මතක නැහැ. හරි. මේ තෙරුන් වහන්සේ බොහෝ එයාගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක්ම කරලා තියෙන්නේ මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සරලව පැහැදිලි කිරීම කරන එක. ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව පැහැදිලි කරන එක තමයි කරලා තියෙන්නේ. උදානියෙහි උන්වහන්සේ විසින් බෞද්ධ මධ්‍යස්ථානයක් ඇති කරන ලද බවත් සෝන කුටිකන්න නැමැති ධනවත් බමුණාගේ පුත්‍රයා සහ තවත් ඒ ප්‍රදේශයේ බමුණන් කිහිප දෙනෙකු අත්යන් හිමියන් නිසා බුදු සමයේ වැළඳගත් බවද වාර්තා වෙනවා. ඉතින් අර ඒ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා නිසා විශාල පිරිස් ඉඳලා තියෙනවා මේ බුදුදහමට එකතු වෙච්ච. හරි. ඊට පස්සේ අපි ශ්‍රාවක පිරිසේ වගකීම් ඉටුවීම කියන කොටසයි විශේෂඥයන් හඳුනා ගැනීම කියන කොටසයි කතා කරලා ඉවරලා පොඩ්ඩක් ෂෝට් නෝට් එක පැත්තට යන්න. ශ්‍රාවක පිරිසේ වගකීම් ඉටුවීම. බුදුරජුන්ගේ උපදේශය අනුව මුල් ශ්‍රාවක පිරිස් වගකීමෙන් කටයුතු කිරීම නිසා. ඒ කියන්නේ දැන් අර පළවෙනි ධර්මදූත සේවාවේ යෙදුණු හිමිනමල් ටික ඒගොල්ලන්ගේ කාර්යයන් හරියට කරපු නිසා අර ඔය අන්‍ය ආගමිකයන්ගේ සහ ඒ එකල ಭಾರತೀಯ සමාජයේ හිටපු අනිත් ඒ ජනතාවගේ ඔය
මොකක්ද අපි කියන්නේ විශේෂ ගෞරවයට වගේ පත් වෙලා තියෙනවා. බලමු මේ කොටස. බුදුරජුන්ගේ උපදේශය අනුව ඒ මුල් ශ්‍රාවක පිරිස් වගකීමෙන් කටයුතු කිරීම නිසා සමකාලීන අන්‍ය ආගමික පැවිද්දන්ගේද ප්‍රසාදයට ලක් වූ අන්දම බෞද්ධ ග්‍රන්ථයන්හි වාර්තා වී ඇත. ඉන අනද තෙරණුව භික්ෂු පිරිසත් සමග දේවකට සොබ්බ නම් ස්ථානයට වැඩියහ. එවකට විසූ සන්දක නැමැති පිරිවැජ්ජයා තම අතවැසි පිරිත අමතා මෙසේ පැවසීය. කෑ ගසන්නට එපා, ශබ්ද කරන්නට එපා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෙකු වූ අනද තෙරුන් එනවා. ඒ තෙරවරු නිහඬ බව, ශාන්ත බව ප්‍රිය කරනවා. එබැවින් හැම කෙනෙක්ම නිශ්ශබ්දව ශාන්තව සිටිය යුතුයි. එතල බලන්න ඒ පුද්ගලයෝ ගැන ගෞරවයක් නැත්නම් මේ වගේ ප්‍රකාශයක් කරනවද? ගෞරවයක් නැත්නම් අපි එහෙම කියන්නේ නැහැ. ඔය කෑ ගැව්වත් එක නැතත් එකයි එහෙම ඉන්නවනේ. එහෙම ඉන්නේ නැතුව ඔන්න මේ සන්දක කියන පිරිවැජය කියන ඒකල යටත් පිරිසට කෑ ගහන්න එපා. මේගොල්ලෝ නිහඬ බවට කැමතියි. ඒ නිසා ශාන්ත බව ප්‍රිය කරනවා. ඒක නිසා කෑ ගහන්න එපා. නිශ්ශබ්දව ශාන්තව ඉන්න කියලා කියනවා. එවැනි තොරතුරු වලින් එළිවන්නේ එම ශ්‍රාවකයන් වහන්සේලා සිය වගකීම් මැනවින් ඉටු කිරීමට අවශ්‍ය මහදන ප්‍රසාදේ ලැබිය යුතුව සිටි බව. ඒකෙන් ප්‍රකාශ වෙන්නේ ඒගොල්ලෝ තමන්ගේ කාර්ය හරියට කළා. ඒ නිසා මහජනයන්ගේ ප්‍රසාදේ හම්බෙලා තියෙනවා කියන එක. ඊට පස්සේ මේ විශේෂඥයන් හඳුනා ගැනීම. මෙන්න මේකත් ගොඩක් වැදගත්. බුදුරජාන් වහන්සේ තමන්ගේ හිටපු පිරිසෙන් එක එක විශේෂ දක්ෂතා තියෙන අය, විශේෂ දක්ෂතා තියෙන අයට එක එක තනතුරු ප්‍රදානය කළා. අපි බලමු මේ කොටස. බුදුරජුන් ආරම්භ කළ ධර්මදූත මෙහෙය සාර්ථකව කරගෙන යාම සඳහා අවශ්‍ය වන පරිදි තම ශ්‍රාවකයන් සංවිධානය කිරීමටද උන්වහන්සේ කල්පනා කළා. විශේෂයෙන්ම එක් එක් අංශවල විශේෂතාවයන් ඇති ශ්‍රාවකයන් හඳුනාගෙන ඔවුන්ට යම් යම් වගකීම් පැවරුවහ. බොහෝ පැරණිතම ශ්‍රාවකයන් වහන්සේ හැටියට අඤ්ඤ කොණ්ඩඤ්ඤ තෙරුන්ද. පැරණිතම ශ්‍රාවකයන් වහන්සේ. මේ කොටස් ටික යටින් ඉරියඳ ගන්න. පැරණිතම ශ්‍රාවකයන් වහන්සේ අඤ්ඤ කොණ්ඩඤ්ඤ තෙරුන්. මහා නුවණැති ශ්‍රාවකයන් අතර සැරියුත් තෙරුන්. 이르දිමතුන් අතර මුගලන් තෙරුන්. දූතාංගධාරීන් අතර මහා කාශ්‍යප හිමියන්. දිවස් ඇත්තවුන් අතර අනුරුද්ධ තෙරුන්. මිහිරි කටහඬ ඇත්තවුන් අතර මේකෙන් කීප දෙනෙක් වගේ මතක තියාගන්න පුළුවන් නම් හොඳයි වුණා. ලකුණ්ඨක බද්ධිය තෙරුන්. සීහනාද කරන්නන් අතර ඉන්ඩෝල භාරද්වාජ තෙරුන්ද. ධර්ම කතිකයන් අතර මන්තානිපුත්ත තෙරුන්ද. සැකවින් කියූ දේ විස්තර කරන්නන් අතර මහා කත්යායන හිමියන්ද. අපි ඒ හිමියන් ගැන කතා කළා නේද? මනෝමය රූපමාන භික්ෂූන් අතර චුල්ලපන්තක තෙරුන්ද. අරූප දයානී දක්ෂ භික්ෂූන් අතර මහා පන්තක තෙරුන්ද. අර්ධ වීර්ය ඇත්තවුන් අතර ආරත් වීර්ය ඇත්තවුන් අතර සෝන තෙරුන්ද. ප්‍රිය වචන ඇත්තවුන් අතර කුටිකන්න තිස්ස තෙරුන්ද. මේ ඔයගොල්ලෝ යටින් ඉරියඳ ගන්න හයිලයිට් කරන්න එපා. අනිත් අයට දෙන්න බෑ ඊළඟ අවුරුද්දට පොත්. යටින් ඉරියඳ ගන්න. කුටිකන්න තිස්ස තෙරුන්ද. සම්පූර්ණ වැටහීම ඇත්තවුන් අතර වංගීස හිමියන්. විචිත්‍ර කතිකයන් අතර කුමාර කස්සප හිමියන්. බහුශ්‍රෘතයන් ප්‍රඥාවන්තයන් හා ධ්‍යාන ශක්තිය ඇත්තවුන් අතර ආනන්ද හිමියන්. ධාරණ ශක්තිය ආනන්ද තෙරුන්ද. විනීදරයන් අතර උපාලි තෙරුන්ද. ආදී වශයෙන් ඒ තෙරවරුන්ගේ විශේෂතා අවබෝධ කොටගෙන බුදුරන් වහන්සේ උන්වහන්සේලාට වගකීම් පැවරුවා. එතකොට බලන්න ඒකේ තේරුම ඔය ඇසට නොපෙනෙන වගේ කියන තේරුමක් තමයි ඒක තියෙන්නේ. උපාලි තෙරුන්ද ආදී වශයෙන් විශේෂතා අවබෝධ කරගෙන බුදුරන් වහන්සේ උන්වහන්සේලාට වගකීම් පැවරුවා. මේ බුදුරන් වහන්සේලාගේ ධර්මදූත සේවාවේ කැපී පෙනෙන තවත් ලක්ෂණයකි.
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසේම විවිධ දක්ෂතා විශේෂතා දැක්වූ පිරිස හඳුනාගෙන ඒ අයට යම් යම් තොරතුරු ප්‍රදානය කිරීම නිසා බුදුරන් වහන්සේගේ ධර්මදූත මිනිය වඩාත් ඵලදායී විය. අර ආවට ගියාට තනතුරු දෙන්නේ නැතුව හැමෝගෙම දක්ෂතා හඳුනගෙන ඒගොල්ලන්ට තනතුරු දුන්න නිසා මේ බුදුරන් වහන්සේගේ ධර්මදූත මෙහි වඩාත් ඵලදායක වෙලා තියෙනවලු. හරි. අපි ඒ ටික පොඩ්ඩක් ෂෝට් නෝට් එක බලලා ඉවර වෙලා ඊට කොටස් ටික සාකච්ඡා කරමු. හරි. එතකොට අපි පාඩමුනේ බෞද්ධ ධර්මදූත සේවාව සහ ශාසන ව්‍යාප්තියනේ. ඒකෙන් අපි අද කතා කරන්නේ මූලිකවම බෞද්ධ ධර්මදූත සේවාවේ ආරම්භය ගැන. ඉතින් සිදුවත් බෝසතාණන් වහන්සේ ගැන මම කරුණු කීපයක් දැම්ම. ඉතින් ඔයගොල්ලෝ මේව නම් දන්නවා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ උපත ලැබුවා. මහා මායාදේව සුද්ධෝදන රජතුමායි 29 වෙනියේදී ඇසල වෙන්න ඕන. අසල කියලා තියෙන්නේ ඇසල පුන් පොහෝ දින වෙන්න. දුෂ්කර ක්‍රියා කළ උරුවෙල් දනහුවේ ආනාපානසතිය වඩමින් මැදුම් පිළිවෙත නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව තුලින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ කරුණ මන් දාලා තියෙන ඔයගලන්ට අර ඡේදයක් වගේ හදද්දී පාවිච්චිට ගන්න ඕන නිසා. ඊට පස්සේ මම මෙතන ප්‍රශ්නයක් විදියට දාලා තියෙනවා මේ මම මේක ඔයගලන්ට එවන්නම් ස්ලයිඩ් එක. ඔයගොල්ලෝ මේවට උත්තර ලියවන්න මට අදත් බුද්ධත්වයෙන් පළමු සත්‍ය කිහිපය තුල බුදුරජුන් උදාසීන වීමට හේතුව කුමක්ද? ඇයි උදාසීන වුනේ? මතකනේ තමන් අවබෝධ කරගත්ත ධර්මයේ ගැඹුරුයි. ඉතින් මේ වගේ ධර්මයක් කොහොමද දේශනා කරන්නේ? නිකන් රූලකින් වාක්‍යකින් දෙකකින් කියන්නේ නැතුව පොඩ්ඩක් විස්තරාත්මකව පැහැදිලි කරලා කියන්න. ඒකල ಭಾರತೀಯ සමාජයේ බුදුරජුන් විසින් සියුම් පොකුණකට උපමා කළේ ඇයි? ඒකත් ඒ උපමාව සඳහන් කරලා ඒක පොඩ්ඩක් සරලව පැහැදිලි කරලා කියන්න. මුල් ධර්ම දේශනාව. පස්වග තවුසන්ට ධම්සප්පවතුන් සූත්‍රය ඉසිපතනාරාමේදී දේශනා කළා. කිලමතානියෝගේ කාම සුකල්ලිකානියෝගේ ශාස්ත්‍රවාදී උච්ඡේදවාදී ප්‍රතික්ෂේප කළා එකෙන් මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කළා. චතුරාර්ය සත්‍ය දේශනාව ඒ කියන්නේ අනන්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළා. චතුරාර්ය සත්‍යයත් එක්ක හේතුඵල ධහම අවබෝධ කරලා දුන්නයි. අනන්ත ලක්ෂණ සූත්‍රය ගත්තොත් එහෙම ආත්මවාදී ප්‍රතික්ෂේප කරන මේ දේශනාවෙන් සහ අනාත්මවාදී සංකල්ප ඉදිරිපත් කළා. පොඩ්ඩක් ඒවා කරුණු වශයෙන් මතක තියාගන්න. එතකොට ධම්සප්පවතුන් සූත්‍රයෙන් මොකද්ද කළේ? මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කළා. අර අන්තගාමී ප්‍රතිපatti බැහැර කිරීමක් කළා. ඊට පස්සේ අනන්ත ලක්ෂණ සූත්‍රයෙන් ආත්මවාදී ප්‍රතික්ෂේප කළා. අනාත්මවාදී සංකල්ප ඉදිරිපත් කළා. ප්‍රථම ධර්මදූත පිරිස පස්සක තවුසන් යසකුල පුත්‍රය ඇතුළු යහළුවන් 54 දෙනා. ධර්මදූත මෙහියක තිබිය යුතු ගුණාංග. අර ලක්ෂණ මතකද අපි කතා කරේ. සර්ව සත්ත්ව හිතවාදී බව. හැමෝටම යහපතක් ගෙන දෙන්න ඕන. හැමෝටම හිතවාදී වෙන්න ඕනේ. කුළුල් ශේෂ්ත්‍රයක් ආවරණය. විශාල ප්‍රදේශයක් ආවරණය කරන්න ඕනේ. අනවශ්‍ය විස්තර වලින් තොර ප්‍රයෝජනවත් ධර්මයේ දේශනය. ශ්‍රාවකයන් පමණක් නොව තමන් වහන්සේද ධර්මදූතකාරයෙහි යාම. මෙන්න මේ අන්තිම කරුණ ගත්තොත් එහෙම මේක ඇවිල්ලා නායකයෙක්ගේ තියෙන ලක්ෂණයක් හැටියට ගන්නත් පුළුවන්. ද නායකයෙක්ගේ තියෙන ලක්ෂණය. මුල් දේශනාව. උපතිස්ස කෝලිත පිරිවැජියන් අස්සදි තෙරුන්ගේ. එතකොට බලන්න දැන් අර පළවෙනි ධර්මදූත පිරිස ධර්මයේ දේශනා කරන්න යවන්නකොට යවුවනේ. යවන්නකොට නෙමෙයි යවුවනේ. එතකොට ඒකේ හිටපු එක හිමිනමකගේ කියන්නේ අස්සදි තෙරුන්ගෙන් ධර්මය අහලා තමයි මේ උපතිස්ස කෝලිත කියන අගසව් දෙනම පසු කාලයක පැවිදි බව ලබන්නේ. උපතිස්ස කෝලිත පිරිවැජියන් අස්සදි තෙරුන්ගෙන් ධම්මසා බුදුරජුන් වෙත ගොස් පැහැදී අගසව්වන් බවට පත්වීම.
ඉතින් බලන්න මේ දේවල් වෙලා තියෙන්නේ අර විශාල පිරිසකට ධර්මයේ දේශනා කරන්න මේ අර පළවෙනි රහත් 69 පිටත් කර යාපු නිසා. මහා කත්යායන තෙරුන්. මතකද මහා කත්යායන තෙරුන් අපි කතා කළා. උන්වහන්සේ වැඩිපුර කාලයක් කළේ ජීවිතේ ලුහුඩු දහම් පද පැහැදිලි කිරීමෙන් උදේනේහි බෞද්ධ මධ්‍යස්ථානයක් ඇති කිරි ලුහුඩු දහම් පද පැහැදිලි කරලා තියෙනවා. උදේනේහි බෞද්ධ මධ්‍යස්ථානයක් ඇති කරලා තියෙනවා. සෝන කුටිකන්න ඇතුළු බමුණන් පිරිසක් බුදුදහම වැළඳ අරගෙන තියෙනවා. වළඳ කියලා හිතන තියෙන්නේ වැළඳගෙන තියෙනවා. ශ්‍රාවක පිරිසේ වගකීම් ඉටුවීම. මතකද? මේ මම මෙහෙම දාලා තියෙන්නේ මෙහෙම මාතෘකා විදිහට දාලා තියෙන ඕගොල්ලන්ගේ මීට කලින් අහලා තියෙන ප්‍රශ්න. ඒ ඕගොල්ලෝ මීට වඩා විස්තරාත්මකව පැහැදිලි කරන්න ඕනේ. ශ්‍රාවක පිරිසේ වගකීම් ඉටුවීම. කෙටියෙන් පැහැදිලි කරන්න වගේ අහන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට ඔයාලට කියන්න පුළුවන් උදාහරණයක් විදිහට අරගෙන ආනන්ද තෙරුන් දේවකොට සබ්බ නම් ස්ථානයට වැඩම කරන විට එහි විසූ සන්දක නැමැති පිරිවැජියක් තම යටත් පිරිස අමතා කළ ප්‍රකාශය මතකද? ഘോഷා කරන්න එපා. ඈ ගහන්න එපා. ශබ්ද කරන්න එපා. ආනන්ද තෙරුන් එනවා. ආනන්ද තෙරුන් එනවා. ඒ හිමිනමවල් ශාන්ත බවට ප්‍රිය කරනවා. අන්නේ ප්‍රකාශය විශේෂඥයන් හඳුනා ගැනීම. අපි අන්තිමට කතා කළේ ඒක. බුදුරජුන් තම ශ්‍රාවක පිරිස් මම ඉතින් ප්‍රශ්නයක් විදිහට දැම්මේ බුදුරජුන් තම ශ්‍රාවක පිරිසෙහි එක් අංශවල විශේෂතාවයන් ඇති ශ්‍රාවකයන් හඳුනාගෙන ඔවුන්ට වගකීම් පැවරුවා. එවැනි විශේෂඥයන් සඳහන් කරන්න. ඔයගලන්ට පුළුවන් අර මම කලින් highlight කරලා තිබ්බේ. මෙන්න මේ ටික මේක මම ඔයගලන්ට ප්‍රශ්න විදිහටනේ දුන්නේ. දැන් මේකේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔයගලන් අද ප්‍රශ්න ඔක්කොම හම්බෙන්නේ නැති වෙයි. මොකද අද සම්පූර්ණ පාඩම සාකච්ඡා කරන්න බැරි නිසා ඔයගලන්ට පුළුවන් මේ লীලා තියෙන ප්‍රශ්න වලට අදාළව ප්‍රශ්න 3ක් දැනට අපිට හම්බුණා. ඒ 3ට අදාළව උත්තර ලියන්න. එතකොට මේකේ තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් මම මේ highlight කරලා තියෙන ටික වලට ලියලා හිමින ඒ කියන්නේ මේ ඒක අංශ ටික පල්ලෙහාට ලියලා හිමිනම ඉස්සරහින් ලියන්න. හරි ඊට පස්සේ අපි බලමු මේ ධර්මදූත සේවා විශේෂත්වය ගැන. මොකද අපිට තියෙන වෙලාව වැඩ කරන්න එපා. හරි. ධර්මදූත සේවා විශේෂත්වය. බුදුරජුන්ගේ ධර්මදූත සේවාව නව මගක් ගත්තකි. මීට පෙර දඹදිව ප්‍රචාරය වූ ආගමික අදහස් තර්කයේ පදනම් කොට සකස් වූයයි. බුදුරජුන්ගේ ඉදිරිපත් කළ දර්ශනය අත්තාකාවචර විය. පඬිත වේදනීය වූ උන්වහන්සේගේ ධර්මය තමා විසින්ම ස්වාධීන නුවණින් අවබෝධ කරගත යුතුය. ඒ කියන්නේ අර හැමෝම අර මේක මොකක්ද කියන්නේ? අර සාමාන්‍ය මිනිස්සුන්ට මොකද්ද? මේක ඇවිල්ලා කියන්නේ අර ගැළපෙනවා. බුදුරණන් වහන්සේගේ ධර්මයේ ගැළපෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මොකද්ද? මට ඒක වචනයක් මතක් වෙන්නේ නැහැ කියන්න. අදට ගැළපෙනවා වගේ ඒ කියන්නේ ඒ කාලෙට ගැළපෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න දැන් ඔයගොල්ලෝ වැඩි ඕනේ නැහැ. දැන් හිතලා බලන්න මම උදාහරණයක් විදිහට ගන්නෙ. අර කිසා ගෞතමීට ධර්මයේ දේශනා කරපු අවස්ථාව. ඒ මිනිස්සයා තමන්ගේ දරුවා මිය ගියාට පස්සේ පිස්සුවෙන් හැදිලා තැන් වල දුව ඒ දරුවට පණ දෙන්න කියලා කියන්නේ. බුදුරන් වහන්සේ ගාවටත් ආවට පස්සේ බුදුරන් වහන්සේ බෑ කියලා කිව්වනම් එයා නතර වෙන්නේ යනවා. ඉතින් බුදුරන් වහන්සේ මොකද කළේ? එයා ඉන්න තත්ත්වයේ තීරුම් අරගෙන හරි පණ දෙන්න කිසිවෙක් නොමල ගෙදරකින් අවුවිටක් ගේන්න කියලා කියනවා. ඉතින් බලන්න අර ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක් තමයි ඒ කියන්නේ ප්‍රැක්ටිකලි තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. නිකන් පඬිත කියලා නෑ. ඒක තමයි මෙතන තියෙන්නේ මේ අත්තාකාවචර විය කියලා තියෙන්නේ. ධර්මයේ තමා විසින්ම ස්වාධීන නුවණින් අවබෝධ කරගත යුතුය. සමයවාදීන්ගේ ප්‍රධාන අරමුණ වූයේ වාද විවාද කරමින් උග්‍ර තපස්ක්‍රම අනුගමනය කරමින් මෝක්ෂ මාර්ගය පෙන්වා දීමයි. ඔහු මිනිසාගේ හා සමාජයේ පැවති දුක් කම්කටොළු ගැනත් ඒවා නැති කිරීමට ගත යුතු පිළියම් ගැනත් නොසිතුව. එහෙත් බුදුරන්ගේ ධර්මදූත මෙහි සකස් වූයේ මිනිසාගේ ජීවත් වීම මෝක්ෂ මාර්ගයත් යන දෙකම ඵලදායි වන අන්දමින්ය. බලන්න බුදුරන් වහන්සේගේ ධර්මදූත මෙහි සකස් වෙලා තියෙන්නේ මිනිසාගේ ජීවත් වීමත් මෝක්ෂ මාර්ගයත් යන දෙකම ඵලදායි වෙනවා. ගොඩක් ශාස්ත්‍රවරයන්ගේ කොහොමද වෙලා තියෙන්නේ? එක්කෝ ඒගොල්ලෝ කියනවා මිය ගියාට පස්සේ මේ ආත්මයෙන් පස්සේ ආත්මේ ඵලදායි වෙන්න. ඒගොල්ලෝ ධර්මයේ දේශනා කරනවා කියලා කියනවා. දැන් සමහරු කියනවා මේ ආත්මය උදින් ජීවත් වෙන්න ඕන නිසා
ධර්මයේ දේශනා කරලා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ජීවත් වීම වගේම ජීවත් වුණාට පස්සේ ඒ කියන්නේ මෝක්ෂ මාර්ගය, ඒ කියන්නේ නිවන යන දෙකම ඵලදායී වන අන්දමින් තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. මිනිස්සුන්ට ඇත්ත කරුණු කියා දෙනවා, සෝවාන් ඵලයටපත් වෙනවා බොහෝ පිරිස්. ඊට පස්සේ පැවිදි වෙලා රහත් ඵලයටපත් වෙනවා පිරිස්. ජීවත් වීම වගේම මෝක්ෂ මාර්ගයත් ඵලදායී වන අන්දමින් තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. මරණයෙන් පස්සේ නිවන් මාර්ගයේ ළඟා කරගන්න. ජීවත් වෙන එක ඵලදායී කරන්නත් නිවන් මාර්ගයට යන්න. විවිධ ක්‍රම ශිල්ප සමකාලීන සමාජයේ පැවති ආර්ථික සමාජික දේශපාලන ප්‍රශ්න කෙරෙහි බුදුරජාන් වහන්සේ අවධානය යොමු විවිධ පුද්ගලයන් සමග එවැනි ප්‍රශ්න සාකච්ඡා කොට උන්වහන්සේ විසඳුම් ඉදිරිපත් කළ බ්‍රාහ්මණ ඉගැන්වීම් යටතේ ගොඩනැගී තිබුණු වර්ණ ධර්ම හා ආශ්‍රම ධර්ම පිළිබඳ විවිධ බමුණු උගතුන් සමග තියුණු ලෙස සාකච්ඡා කොට ඒවායි නිසරු බව පෙන්වා දුන්නා. බිම්බිසාර, කෝසල, ලිච්ඡවි අජාසත් වැනි රජවරු දේශපාලන ප්‍රශ්නවලදී බුදුරජුන්ගේ උපදෙස් අගය කළහ. දරුණු රකුසන්ගෙන් මෙන්ම අංගුලිමාල වැනි ඡණ්ඩ දාමරිකයන් නිසා හටගෙන තිබූ සමාජ භීතිය දුරලීමට උන්වහන්සේ ඉදිරිපත් වූහ. විශාලා මහනුවර තුන්බිය සංසිඳ වීම ප්‍රකට සිද්ධියකි. තුන්බිය මතකයි නේද? තුන්බිය මොනවද කියලා කවුරු හරි කෙනෙක් මෙසේජ් එකක් දාන්න බලන්න. රෝහිණී නදියේ ජලය පිළිබඳ උද්ගත වූ ප්‍රශ්නයක් නිසා මම ඒක ඇහුවේ මේ දවස්වල නිතරම කතා වෙන දෙයක් නෙමෙයි. විශාලා මහනුවරක් අනම්මනම් කතා. මෙසේජ් එකක් දාන්න දන්නවද? බලමු කී දෙනෙක් දන්නවද කියලා මෙතනින්. කී දෙනෙක් දන්නවද මේ කී දෙනෙක් මං කියන එක අහගෙන ඉන්නවද කියලා බලමු. දැන් අහන් ඉන්න අය විතරනේ ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්න. බලමු. රෝහිණී නදියේ ජලය පිළිබඳ උද්ගත වූ ප්‍රශ්නයක් නිසා යුද්ධ වැදීමට කඳවුරු බැඳ සිටි ශාක්‍ය කෝලිය දෙපිරිස සමාදාන කළේ යුද්ධ බිමට පිවිසීමෙනි. කසී භාරද්වාජට කරුණු තීරුම් කර දුන්නේ සීසාන කුඹුරට වැඩම කොටය. මෙවැනි කරුණු වලින් පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ සමකාලීන වෙනස් ශාස්ත්‍රවරයෙකු නොගත් තමන් මගක් ගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී ප්‍රශ්න විසඳු බවයි. කියන්නේ අර ඒ ಭಾರತೀಯ සමාජයේ තිබ්බ වර්ණ ධර්ම, ආශ්‍රම ධර්ම ඒවා ගැන තිබ්බ දුර්මත බැහැර කරලා තියෙනවා. ඒගොල්ලෝ එකපාරම බැහැර කරන්නේ නැතුව ඒ ශාස්ත්‍රවරුන්ට එක කතා කරලා ඒවා තේරුමක් නැහැ කියලා කියා දීලා තියෙනවා. ඊට පස්සේ අර අඟුලිමාල කවුරුත් අඟුලිමාල ගාවට කිට්ටු වෙන්නේ නැති අවස්ථාවකදී අඟුලිමාලව යහමගට ගන්න කටයුතු කළා. ඊට පස්සේ විශාලා මහනුවර තුන්බියක් තියෙන අවස්ථාවකදී ධර්මයේ දේශනා කරන රතන සූත්‍රයේ දේශනා කිරීමක් කළා. ඊට පස්සේ රෝහිණී නදියේ ජලය බෙදා ගන්න බැරිව ඇති වෙච්ච ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඒ යුද්ධ කරන තැනට වැඩම කරලා ධර්මයේ දේශනා කරා. මතකයි නේද? ඒව පොඩි පන්ති වල ඉගෙනගෙන තියෙනවා. වතුරද ගණකම්, වේද ගණකම් ඒක කියලා. ඔව් උත්තර එවලා තිනවා දෙන්නගේ උත්තර හරි. හොඳයි. නෝනේ අහගෙන ළම. ඊට පස්සේ අපි කතා කරමු බුද්ධිමතුන් බුදුරජුන් වටා එක්රැස් වීම කියන කොටස. මම ටිකක් වේගෙන් යන්නේ. ඉතින් මොකද මේ පාඩමේ තාම පිටු 5කට විතරයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මට ප්‍රශ්න වලින් කරන්නත් පුළුවන් මේ පාඩම. මං හිමම කරන්නේ නැතුව දැන් අර ධර්ම සංගායනා වගේ එකක් නම් ඔයගලන්ට පුළුවන්. මොකද ඔයගොල්ලෝ ඒක ඉගෙනගෙන තියෙන නිසා මම ඒක හිම කළේ. මේ වගේ පාඩමක් එහෙම කරන්න අමාරුයි. ඒකයි මම මෙහෙම කරන්නේ. බුද්ධිමතුන් බුදුරජුන් වටා එක්රැස් වීම. බුදුරජුන් පහළ වූ යුගයේ දඹදිව සමාජයේ ක්‍රමයෙන් නාගරීකරණයට භාජනය වෙමින් පැවතුණි. නගරවල මධ්‍යම පන්තියේ නැගීමක් දක්නට ලැබුණි. ග්‍රාමීය රටාව තුළ බ්‍රාහ්මණික සංස්කෘතියට අනුව පැවති කුලවාදයේ වැනි ඇතැම් වටිනාකම් බුද්ධිමතුන්ගේ විචාරයට ලක්විය. එවැනි බුද්ධිමතුන්ගේ සහභාගීත්වය බොහෝ දුරට නගරයට සීමා විය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රජගහ, විශාලා, බරණැස, සාවස්ත්‍රී වැනි නගරවල වැඩ විසිමින් බුද්ධිමතුන් සමග සංවාදයේ යෙදුණා. එබැවින් දර්ශන ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණත්වයක් ලබා සිටි උගත්තු බුදුරජුන් වටා රොක් වූහ. නිරන්තර බුදුරජුන් ඇසුර ප්‍රිය කළහ.
උන්වහන්සේගේ දේශනා සාකච්ඡාවන් ඔවුන්ට ප්‍රයෝජනවත් වූ බව පිළිගත්තා. චුගල සකුලදායි වරක් බුදුරජුන්ගේ පැමිණිය බලාපොරොත්තුවෙන් තාම පිරිසද නිහඬ කොටගෙන සිටියේයි. වච්චිගොත්ත පිරිවැජියා වරක් බුදුරජුන් පිළිගෙන ඇත්තේ හදපිරි ගෞරවයෙනි. සන්දක නැමැති ගෘහපතියෙකුගෙන් බුදුරජුන් පිළිබඳ අසා දැනගත් වික්‍රෝධ පිරිවැජියා බුදුරජුන් සමග වාද කිරීමට තාම පිරිස සමග සූදානමින් සිටියේය. ඒත් බුදුරජුන්ගේ දෙසුමකට සමන් දීමෙන් අනතුරුව උන්වහන්සේ වෙත ප්‍රසාදයේ පළ කළ ප්‍රවෘත්තියක් දීඝනිකායේ උදුම්බරික සීහනාද සූත්‍රයේ. ඒ කියන්නේ ළමයි දැන් අර ಭಾರತೀಯ සමාජයේ ඒ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස ගත්තොත් එහෙම අර බුද්ධිමත් පිරිස් එක බුද්ධිමත් පිරිස්ගේ පිබිදීමක් තිබිලා තියෙනවා. හැබැයි බුද්ධිමත් පිරිස් වල පිබිදීම තිබිලා තියෙන්නේ බොහෝ විට අර නාගරික ග්‍රාමීය පැත්තෙන් ඔබට ගිහිල්ලා නාගරික කියන ප්‍රදේශයන් වල. ඉතින් බුදුරජාන් වහන්සේ බොහෝ විට තමන්ගේ ඒ ධර්මයේ දේශනා කිරීමේදී බොහෝ අවස්ථාවලදී උදාගෙන තියෙන්නේ අර ප්‍රධාන නගර. මොකද එතකොට අර බුද්ධිමත් උගත් පිරිස් වලට තමන්ගේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. ඉතින් අර උගත් බුද්ධිමත් පිරිස බුදුන් වහන්සේ වටා නිතරම එක්රැස් වෙලා ඉඳලා තියෙනවා. මොකද තමන්ට කරුණු දැනගන්න පුළුවන්. බුද්ධියෙන් කරුණු තේරුම් ගන්න පුළුවන් නිසා. ඒකට උදාහරණ තමයි මේ දීලා තියෙන්නේ. බුදුරජුන්ගේ මුල්ම අනුගාමිකයන් 5 දෙනා සමකාලීන භාරතයේ වේද හා අනෙක් බ්‍රාහ්මණ ශාස්ත්‍ර පිළිබඳව හසල දැනුමක් ලබා සිටි අය. ඊට මද කලකට පසු බුදුසසුනට ඇතුළත් වූ පුන්න මන්තානි පුත්ත නාලක සබිය යන තිදෙනාද එවැනි වියතුන් ලෙස සඳහන් වේ. සබිය පිරිවැජිතමේ කලා හා විද්‍යා ශිල්ප පිළිබඳ උගත් මෙන්ම ප්‍රාදේශීය භාෂා සහ පරිබ්‍රාජක සාහිත්‍ය ගැනද අධ්‍යයනයක් ලැබුවේවි. බුදුරජුන් බරණැස වාසය කරන කල බුදුරජුන් වෙත පැමිණ කරන ලද සාකච්ඡාවකින් අනතුරුව පැවිද්ද ලැබිය. රජගහ නුවර හා නාලන්දාව අතර බහුපුත්තක චේතිය නම් ස්ථානයේ වාසය කරන සමයෙහි බුදුරජුන්ගෙන් දහම් අසා පැවිදි වූ කාශ්‍යප අග්ගිදත්ත එකල විසූ ධනවත් බමුණු පඬිවරයෙකි. ශරීරය හා ආත්මය එකක්ද නැතහොත් දෙකක්ද වශයෙන් ව්‍යාකූල අදහස් දරූ ඔහු බුදුරජුන්ගෙන් බණ අසා සසුනට ඇතුළත් වූයේ. පසු කලක මහා කාශ්‍යප නමින් ප්‍රසිද්ධ වූයේ එතුමාය. උගත් බමුණෙකු මහා කොට්ටිත සැරියුත් හිමියන්ගේ මව්පස මාමා කෙනෙකු මෙන්ම බ්‍රාහ්මණික ශාස්ත්‍ර පිළිබඳ නිපුණත්වයක් ලද්දකි. දක්ෂිණ දේශයට ගොස් ලෝකායතන ශාස්ත්‍රය හැදෑරූ මොහු සඳහා බුදුරජුන් විසින් දීඝනක සූත්‍රය දේශනා කරන ලදී. සංස්කෘත බෞද්ධ ග්‍රන්ථවල කෝෂ්ඨිල නමින් හැඳින්වෙන්නේද මේ මහා කොට්ටිත හිමියන්. ඒ කියන්නේ මේ විවිධ දැනුම් සම්භාරයක් හිමි පිරිස් බුදුරජාණන් වෙත පැමිණිලා පැවිදි වෙච්ච අවස්ථා කීපයක් තමයි තියෙන්නේ. මේකෙන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් වගේ මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. පින්ඩෝල භාරද්වාජ, මහා කප්පින, රේවත, කදිරවණිය, රට්ටපාල, සෝනදණ්ඩ, බ්‍රහ්මායු, අභයරාජ කුමරු ආදී වශයෙන් සඳහන් වන තවත් විශාල තරුණ ගොතුන් පිරිසක් ඔවුන්ගේ අනුගාමිකයන්ද සමග තම දර්ශනවාද අතහැර බුද්ධාගම වැළඳගත් බව පෙළෙහි සඳහන් වේ. ඒ කියන්නේ විවිධ දර්ශන ඔළුවේ තියන් හිටපු කට්ටිය, විවිධ දර්ශනවල ඇලිලා ගැලලා හිටපු කට්ටිය ඒ දර්ශන අයින් කරලා බුදුදහමට ඇවිල්ලා තියෙනවා. උදාහරණ කීපයක් මතක තියාගන්න. හරි. මම විශේෂ මිනිස් ගුණ දක්වා කතා කරන්න. බුද්ධිමතුත් මෙන්ම නගරවල විසූ නානා තරාතිරමේ පිරිස්ත බුදුරජුන් හමුවේ තෙරුවන් සරණ ගියහ. සාමාන්‍ය ජනතාව මෙන්ම රජවරු, සිටුවරු, ඇමතිවරු, මහා ඇමතිවරු බුදුන්ගේ ඇසුර ප්‍රිය කළහ. මගධ රජ වූ මහත් සේනා ඇති බිම්බිසාර රජු බමුණු ගෘහපතීන් පිරිවරාගෙන බුදුරජුන් හමුවට ගොස් දහම් අසා පැවිද මෙසේ පැවසී. ස්වාමීනි, ඔයගලන්ට මතකයි නේද බිම්බිසාර රජුගේ ප්‍රාර්ථනා පහ? ඒක තමයි මෙතන තියෙන්නේ. මේකත් අහලා තියෙනවා ළමයි මේ මීට කලින් පේපර්ස් වල. ස්වාමීනි, මා තරුණ කාලයේ ප්‍රාර්ථනා පහක් විය. දැන් ඒ ප්‍රාර්ථනා පහම ඉටු වී ඇත. ඉන් පළමුවෙන්න මගධේ රාජ්‍යා වශයෙන් අභිෂේක ලැබීමයි. දෙවැන්න මගේ රටට බුදුන් වැඩම කර ගැනීම. තුන්වැන්න මට ඒ බුදුරජුන්ගේ ඇසුරු කිරීමට ලැබීම. හතරවැන්න උන්වහන්සේගෙන් දහම් ඇසීම. පස්වැන්න දහම් අවබෝධ කර ගැනීම. දැන් මාගේ මේ ප්‍රාර්ථනා පහ ඉටු වී අවසානය කියලා තියෙනවා.
බුදුන්ගේ දඹදිව ඔයගොල්ලන්ට මේ බිම්බිසාර රජතුමාගේ කතාව මතකයිනේ නේද? සිද්ධාර්ථ කුමරු බුද්ධත්වයේ ලබන්න කලින් ඉඳන් තමයි මේ බිම්බිසාර රජතුමාව මුණ ගැහිලා ඒගොල්ලන්ට කතා මතකයි මේ දැන් මට එක කියා දෙන්න වෙලාවක් නැහැ. ඒක නිසා මම ටක් ගාලා යන්නම්. බුදුරජුන් දඹදිව නොඑක් විචාවන්හි ධර්මදූත සේවාවේ යෙදුණු අතර උන්වහන්සේගේ ධර්මදේශනා හා සාකච්ඡා පැවැත්වූ ස්ථාන හා පුද්ගලයන්ගේ නම් විශාල සංඛ්‍යාවක් පාලි හා බෞද්ධ සංස්කෘත ග්‍රන්ථවල සඳහන් වේ. ඒ හැම කෙනෙකුටම වගේ බුදුරජුන්ගේ ධම්මසා ප්‍රසාදයට පැමිණ තමන් එතෙක් අනුගමනය කළ මඟ වෙනස් කොට නව දර්ශනයේ පිළිගත් අන්දම පෙළහෙන සූත්‍ර වලින් කදිමට වාර්තා වේ. ඔය එක එක සූත්‍ර දේශනාවල මේ එක එක පිරිස් බුදුදහමට ඇතුළත් වූ ආකාරය ගැන සඳහන්වක් තියෙනවා. හරි මම මෙතනින් ආයෙ පාරක් අර අපේ කලින් ෂෝට් නෝට් එක පැත්තට යන්න. ධර්මදූත සේවා විශේෂත්වය. මතකද ඔයගොල්ලන්ට දැන් අපි කලින් පොත බලලා දැන් මේක බලද්දි අනිවාර්යෙන් ඔයගොල්ලන්ට පොඩි මතකයක් තියෙනවා. ධර්මදූත සේවාවේ තිබු විශේෂත්වය. බුදුන්ගේ ධර්මදූත මෙහි සකස් වෙලා තිබේ ජීවත් වීමත් මෝක්ෂයත් කියන දෙකම ඵලදායී වෙන විදිහට. බුදුරජුන්ගේ ධර්මදූත මෙහිය සකස් වූයේ මිනිසාගේ ජීවත් වීමත් මෝක්ෂ මාර්ගයත් යන දෙකම ඵලදායී වන ආකාරයට. බුද්ධිමතුන් බුදුරජුන් වටා එක්රැස් වීම. බුදුරජුන් වටා එක්රැස් වූ බුද්ධිමතුන් කීප දෙනෙක් තමයි මෙතන මේ දාලා තියෙන්නේ. ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බිම්බිසාර රජුගේ ප්‍රාර්ථනා පහක් දාලා තියෙනවා. මේක වැඩක් නෑ කියලා අතාරින්න එපා. මොකද මේ ප්‍රාර්ථනා පහත් මීට කලින් අහලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අර 11 වසරේ ළමයි විදිහට සමහර මේ බිම්බිසාර රජතුමාගේ ප්‍රාර්ථනා පහවත් දන්නේ නැති අය. හරි. එතකොට මම මේ දක්වා විතරයි අදට සාකච්ඡා කරන්නේ. අපි අනිත් දවස් හම්බෙමු. මේ ප්‍රශ්න තුනක් ඔයගලන්ට තිබු මේ ප්‍රශ්න තුනට අනිවාර්යෙන් උත්තර ලියලා එවන්න මම බලලා දෙනවා ඔයගලන්ට. කලින් ඒව උත්තර ලියපු අයත් ඉන්නවා නම් එව්ව නැති අය ඉන්නවා නම් එවන්න. ඒකට මම බලලා ඒ ටිකක් දෙන්න. තේරෙන්නේ නැති ප්‍රශ්න තිබ්බොත් අහන්න මම එකක් කියා දෙන්න. එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු හැමෝටම. ඊට පස්සේ සම්මත කියලා කියමු.